ලක්විරෝ දායකත්ව ධර්මදේශනය සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මට මේ ධර්ම විනය කියා දුන්න මාගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දින ලක්විරු දායකත්ව ධර්ම දේශනයට අනුග්‍රහය දරන්නේ රම්‍යසිරි හිඟුරාන පැරණිගම පදිංචි ටී.ජී. වයලට් නෝනා මහත්මිය, අම්පාර පිරිවෙන පෙදෙසේ පදිංචි ටී.ජී. කල්යාණී රම්‍යලතා මහත්මිය, කේ.එම්. පද්මිනී ජීවමංගලිකා දියණිය සහ කේ.එම්. ඩග්ලස් හේමචන්ද්‍ර පුතණුවන් විසින් කියලා සඳහන් කරලා තියෙනවා. පින්වත්නි, ඔබ මේ ගත කරන දුෂ්කර කාල පරිච්ඡේදය තුල ඔබේ හිත ද්වේෂයෙන්, ක්‍රෝධයෙන්, තරහෙන් ඇවිස්සෙන මේ ලෝකයේ තුල ඔබේ හිත සංසිඳුවන බණපදයක් ඔබට මේ ලක්විරු ගුවන් විදුලියෙන් ශ්‍රවණය කරන්න ලැබෙන මොහොත. පින්වත්නි, අපේ ජීවිතයේ අපි ආපු සංසාර ගමන ගැන භාග්‍යතුන් වහන්සේ වදාළ දේශනාවල් බලද්දී තේරෙනව නේද මේ ලෝකේ අපි ගොඩාක් කාලයක් ඉඳලා තියෙන්නේ දුක් විඳින තැන්වල. වැඩි වශයෙන්ම ඉඳලා තියෙන්නේ සතර අපායේ, පෙරේත ලෝකවල, ඒ වගේම කල්ප ගණන් නිරේ නොයෙක් අසුර ලෝකවල ඉඳලා තියෙනවා. මනුස්ස ලෝකවලත් හිටපු වාර අනන්තයි, අප්‍රමාණයි කියලා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළානේ. නමුත් ඒ මනුස්ස ලෝකෙදි පවා අපි ඉපදුන අවස්ථාවන් අපට සැපය ලැබෙන තැනක ඉපදුනා නම් ඒ බොහෝම අල්පයි. ගොඩාක් අවස්ථාවල අපි ඉපදුනේ කණ්ඩ නැති තැනක, ඉන්න හිටින්න නැති තැනක, බොහෝම දුක් ඇති ජීවිතයක්. සමහර කාලවල මිසදිටු පවුල්වල, සමහර අවස්ථාවල යුද්ධවලට මැදි වෙන පරිසරයක අපි ඉපදුනේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ දේශනාවල් වල, අපේ සසර ගැන විස්තර කරන දේශනාවල් වල බුදුරජාණන් වහන්සේගේ මේ අනුශාසනාවේ අපිට පේනවා අඬපු කඳුළු සාගරේ ගැන කතා කරනවා. එක්කෙනෙක් හෙළපුලේ කන්දරාව ගැන කතා කරනවා. මේ විස්තර බලද්දී අපිට පේනවා අපි ගොඩාක් දුක් විඳින ගමනකට යොමු වෙලා යනවා කියලා.
පින්වත්නි අපි යන ගමනේ අපට తాවකාලික හෝ සැපයක් ලබලා දෙන්නේ සුගතියක. ඒ සැපයට පින්වත්නි හේතු වෙන්නේ එකම එක දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, ඒ තමයි පින. මොකක්ද? ඒක තමයි පින. අපිට උපදින ලෝකේ පේනවා නොයේ විෂමතා තියෙන සමාජය අපිට පේනවා. කණ්ඩ නැති කොටසක් ඉන්නවා. හිටින්ද හිසට වහලක් නැති කොටසක් ඉන්නවා. නිරෝගී සම්පත්තියට හිමිකම් නැති කොටසක් ඉන්නවා. උපතින්ම ලෙඩ වෙච්චි, තමන්ගේ ශරීරයේ කොටස් පව හරියට පිළිටලා නැතුව බොහෝ දුක් විඳින කොටසක් ඉන්නවා. ප්‍රියමනාප රූපයකින් යුක්ත පිරිසක් ඉන්නවා. අමනාප කැතයත් ඉන්නවා. මේ විසම ලෝකේ අපිට දකින්න ලැබෙනවා. අපි මේ පේන ලෝකේ දිහා බලලා යම් යම් තීන්දුව తీරන අපි අරගත්තත් ඒ හැම දෙයකටම භාග්‍යවතුන් වහන්සේ පෙන්නපු ධර්මයේ තුල හේතුවක් තියෙනවා. නිකන් වෙන්නේ නෑ පින්වත්නි. ඒකට හේතුවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපේ කම්මස්සකා මානව සත්තා. මේ සත්වයන් කර්මය තමයි කම්ම දායාද, කර්මය තමයි දායාදී කරගෙන එන්නේ. බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ ගස්කල් ගැන නෙමෙයි, මේ සත්වයෝ ගැන. මේ සත්වයන් කර්මය දායාද කරගෙන ඉන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට ඒ අපි විඳින විපාකයට හේතු වෙච්ච, ඒකට පසුබිම් වෙච්ච, ඒ විපාකයට මූලික වෙච්ච දේ අපි සමහර විට එකතු කරගත්තේ මේ ජීවිතේ නෙවෙයි. අපි ගත කරපු සසරේ ජීවිතවල අපිම අපේ මල්ලට දාගත්තු දේ. ඒකට කියනවා කර්මය කියලා. අපි ඒකට හොඳ දේවලුත් දාගෙන තියෙනවා. අපිටම දුක උපද්දලා දෙන දේවලුත් අපිම ඒකට එකතු කරගෙන තියෙනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපි කර්මයේ දායාද කරගෙන එනවා. ඒ කර්මයට අනුව සැප දුක විඳිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ සංයුත්ත නිකායේ සගත වර්ගයේ පුද්ගලයෝ 4 දෙනෙක් ගැන භාග්‍යවතුන් වහන්සේ දේශනාවක් කරනවා. භාග්‍යවතුන් වහන්සේ වදාලා මේ දේශනාව කරන්නේ කොසල් රජතුමාට. බලන්න මේ දේශනාවේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වන පුද්ගලයෝ 4 දෙනා. එතකොට මේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වන මේ පුද්ගල වෙනස්කම් ඇති පුද්ගලයෝ 4 දෙනා අපිට අදටත් සමාජයේ විද්‍යමානයි. අදටත් අපිට ඒ අය මොන ගැහෙනවා. අපි අතරත් ඉන්නවා. අපිටත් දකින්නට ලැබෙනවා. සමහර විට මේ ධර්මය අහන ඔබත් ඒ අතර ඒකාන්තයෙන්ම කෙනෙක්. මේ ධර්මය අහන ඔබත් ඒ 4 දෙනාගේ එක්කෙනෙකුට ඒකාන්තයෙන්ම අයිති. බුදුරජාණන් වහන්සේ සවැත් නුවරදී භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන්න කොසල් රජතුමා බුදුරජාණන් වහන්සේ ළඟට එනවා. ඉතින් මේ කොසල් රජතුමා භාග්‍යවතුන් වහන්සේ ළඟට ආවට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ලස්සන කාරණාවක් ඉස්මතු කරනවා. මහරජතුමනි, මේ ලෝකේ පුද්ගලයෝ 4 දෙනෙක් දකින්නට ලැබෙනවා. කවුද මහරජතුමනි මේ 4 දෙනා? එක පුද්ගලයෙක් ඉන්නවා අඳුරෙන් අඳුරට යන කෙනා. කරවලෙන් කරවලට යන පුද්ගලයා.
දෙවෙනි කෙනා තමයි රජතුමනි අඳුරේ ඉඳලා එළිය කරා පියමං කරන පුද්ගලයා. තුන්වෙනි පුද්ගලයා තමයි රජතුමනි එළියේ ඉඳලා කරුවල කරා යනවා. එළියේ ඉඳලා අඳුර කරා යන පුද්ගලයා. හතරවෙනි පුද්ගලයා තමයි රජතුමනි එළියෙන් එළියටම ආලෝකයෙන් ආලෝකයටම පියමං කරන පුද්ගලයා. පුද්ගලයෝ 4 දෙනෙක්. පළවෙනි කෙනා අඳුරෙන් අඳුරට යන පුද්ගලයා. දෙවෙනි කෙනා අඳුරෙන් එළියට යන කෙනා. තුන්වෙනි කෙනා එළියේ ඉඳලා අඳුරට යන කෙනා. හතරවෙනි කෙනා එළියේ ඉඳලා එළියට යන කෙනා. මහරජතුමනි පුද්ගලයෙක් අඳුරෙන් අඳුරට යන්නේ කොහොමද? මහරජතුමනි ඔන්න බලන්න කෙනෙක් අඳුරෙන් අඳුරට යන පුද්ගලයා කියන්නේ කොහොම කෙනාටද? මහරජතුමනි මේ ලෝකේ කෙනෙක් ඉන්නවා හීන කුලයක ඉපදිලා, සැඩොල් කුලයක ඉපදිලා, කුළුපොතු කුලයක ඉපදිලා, වැදි කුලයක ඉපදිලා, එහෙම නැත්නම් රතකාර කුලයක ඉපදිලා, වැසිකිලි කැසිකිලි හෝදන කුලයක ඉපදිලා, බොහොම දිලිඳු පවුලක ඉපදිලා රජතුමනි කෑම බීම ආදියත් හොයාගන්නේ බොහොම අමාරුවෙන් දුකසේම තමයි ජීවත් වෙන්න තියෙන්නේ. ඒ වගේම රජතුමනි ඔහු හරි විරූපී ලස්සන කෙනෙකුත් නෙවෙයි. ඒ වගේම කුදුයි. ඒ වගේම නිතරම ලෙඩ දුක්. එක්කෝ එක ඇහැක් විතරක් පේන කෙනෙක්. එක්කෝ අතපය හරියට පිහිටලා නැති කෙනෙක්. එක්කෝ මාන්දම් රෝගියෙක්. එහෙම නැත්නම් රජතුමනි හරි හමං කෑමක් බීමක් නැති, ඇඳුමක් අඳින්න හරි හමං ඇඳුමක් පැළඳුමක් නැති, ගමන් බිමන් යන්න වාහනයක්වත් නැති, මල් සුවඳ විලවුන් කියන දේවල් කිසිම දෙයක් නැති, ඉන්න හිටින්න තැනක් නැති, අඩුම තරමේ රජතුමනි කුප්පිලාම්පුවක්වත් නැති කෙනෙක්. එයා ඉන්නේ අඳුරේ ඉන්න කෙනා මේ විස්තර කළේ. එහෙම ඉඳගෙන මේ පුද්ගලයා මොකද කරන්නේ? බොහෝ පව් කරනවා කය මුල් කරගෙන. එයා මේ ජීවිතේ ගත කරගෙන Tamanට ඉන්න හිටින්න තැනක් නැහැ, කන්න බොන්න දෙයක් නැහැ, නිරෝගීකමවත් නැහැ, ලෙඩින් හරි විරූපී. හැබැයි මෙහෙම ඉඳගෙන මේ මිනිස්සයා හොරකම් කරනවා. අපිට ඉතින් ජීවත් වෙන්න ක්‍රමයක් නැහැනේ කියලා හේතු හදාගෙන හොරකම් කරන මිනිස්සු නැද්ද ලෝකේ? ආන් ඒ වගේ අඳුරේ ඉන්නවා, හැබැයි ක්‍රියාව කරනවා, හොරකම් කරනවා. දුක් ඇති තැන ඉන්නවා, කයින් සත්තු මරනවා. සමහර විට හොරකමේ යනකොට මනුස්ස ඝාතන කරනවා. දැන් ඔබට දකින්න ලැබෙනවා ඇති මේ දවස්වල මාධ්‍යයෙන් ප්‍රවෘත්ති වලින් ඔබට නේද? පාරේ යනකොට බෙල්ල කපලා මාළේ අරයි යනවා. කන කපලා කරාමුදි කරගෙන යනවා. මොනතරම් පහත් විදියට මිනිස්සු හැසිරෙනවද? එතකොට බලන්න මේ හැමෝම මේ වැරදි කරන අය අඳුරේ ඉඳගෙන මේ දේවල් කරන අය ඒ අතර එක කොටසක්. දැන් මේ කියපු ලක්ෂණ තියෙන කිසිම දෙයක් නැති, කන්න බොන්න දෙයක් නැති, ඉඳ හිටින්න තැනක් නැති, කෑමක් බීමක් නැති, විරූපී පහත් කුලවල ඉපදිලා බොහෝම දුක් විඳින කෙනෙක් හොරා කන්න පුළුවන්. මිනී මරන්න පුළුවන්. සත්තු මරන්න පුළුවන්.
මංකොල්ල කන්න පුළුවන්. මේ දේවල් කරනවා. රජතුමනි, ඒ පුද්ගලයා වචනේනුත් වැරදි කරනවා. බොරු කියලා, කේලම් කියලා සල්ලි හම්බ කරනවා. බොරු කියලා, කේලම් කියලා මිනිස්සුන්ව මරවනවා. බොරු කියලා, කේලමින් එයා අධාර්මික විදිහට ජීවිතේ ගත කරනවා. රජතුමනි, මේ පුද්ගලයා සිතිනුත් වැරදි කරනවා. ඒ පුද්ගලයා මිත්‍යා දෘෂ්ටිකයි. පින්පව් විශ්වාස කරන්නේ. එතකොට පින්පව් විශ්වාස කරන්නේ කියන්නේ මනසින් එයා දුෂ්චරිතේ හැසිරෙනවා. මනෝ දුෂ්චරිතයට අයිති මිත්‍යා දෘෂ්ටිය. පින්පව් විශ්වාස කරන්නේ. අම්මා තාත්තව විශ්වාස කරන්නේ. තමන්ගේ වැඩිහිටි ගරු කළ යුතු සහෝදර සහෝදරයන්, තමන්ගේ වැඩිහිටියන් විශ්වාස කරන්නේ. ඒ නිසාම ගරුසරු භාවයක් නැහැ. දෙමව්පියන්ට ගෞරව කරන්නේ, වැඩිහිටියන්ට ගෞරව කරන්නේ. ඒ මොකද? මිත්‍යා දෘෂ්ටි. පින්පව් පිළිගන්නේ නැහැ. දෙමව්පියන්ව පිළිගන්නේ නැහැ. එළව පිළිගන්නේ නැහැ. මෙලොව පිළිගන්නේ නැහැ. පින්පව් පිළිගන්නේ නැහැ. කර්මඵල කර්ම විපාක පිළිගන්නේ නැහැ. හිත දියුණු කරපු ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්න අය, දානේ විපාක තියෙන අය, දන් දුන්නාම සැප ලැබෙන අය, පව් කරාම දුක් ලැබෙන අය කියලා මේ පුද්ගලයා පිළිගන්නේ නැහැ. ඒ වගේම ලෝකෙට හොඳ නරක කියා දෙන ජීවිත අවබෝධය ඇති කරගත්තු ලෝකේ බුදුවරු, රහතන් වහන්සේලා ගැන අහන්න ලැබෙද්දී පුද්ගලයා පිළිගන්නේ නැහැ, විශ්වාස කරන්නේ නැහැ. එතකොට මේ වගේ පුද්ගලෙක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඉපදුනෙත් බොහොම දුක් ඇති තැනක. ඒ පුද්ගලයා කයින් වචනයෙන් මනසින් වැරදි කරලා මරුණට පස්සේ අපාය දුක්ගති විනිපාත නම් වූ නිරේ උපදිනවා. රජතුමනි, ඒක හරියට මේ වගේ පුරුෂයෙක් ඉන්නවා අන්ධකාරයේ ඉඳලා අඳුරටම යනවා. කළුවරේ ඉඳලා කරුවලටම යනවා. දරුණුකමින් ඉඳලා දරුණුකමටම යනවා. මහරජතුමනි, මේන්න මේ පුද්ගලයාට කියන්න තියෙන ඕන් ඔය උපමාව තමයි. ඒ තමයි අඳුරෙන් අඳුරට යන පුද්ගලයා. අපිට මේ ලෝකේ ඕන ඔය පුද්ගල කොටස, ඔය පුද්ගලයන් අපිට දකින්න ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහරජතුමනි, තව පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයා අඳුරෙන් එළියට යනවා. කොහොමද ඒක වෙන්නේ? පින්වත් මහරජතුමනි, කෙනෙක් ඉන්නවා හීන කුලයක තමයි උපදින්නේ. සැඩොල් කුලයක තමයි උපදින්නේ. කුළුපතු කුලයක, වැදි කුලයක, රතකාර කුලයක, එහෙම නැත්නම් වැසිකිලි කැසිකිලි හෝදන කුලයක ඉපදිලා දිලිඳු වෙලා ඉඳගෙන කෑම බීම ආදියත් අමාරුවෙන් තමයි ඒ පුද්ගලයාට ලැබෙන්නේ. දුකසේ තමයි ජීවත් වෙන්නේ. එක්ක කුලී වැඩක් කරලා, එක්ක අනුන්ට බැල මෙහෙවරකම් කරලා උපදින්නේ. බැල මෙහෙවරකම් කරලා ජීවත් වෙන්නේ. ඒ වගේම තමන්ගේ රූපෙත් අනිත් අයත් එක්ක බලද්දි හරි කැතයි. ඒ වගේම ශරීරය ගත්තත් කුදුයි, නිතරම ලෙඩ, එක්කෝ ඇස් පේන්නේ නැහැ, එක්කෝ කන් ඇහෙන්නේ නැහැ, එහෙම නැත්නම් මොකක් හරි රෝගයකින් පෙළෙන කෙනෙක්. හරියමං කෑමක් නැහැ, ඇඳුමක් නැහැ, ගමන් බිමන් යන්න වාහනයක් නැහැ. අනිත් මිනිස්සු සතුට වෙන ආකාරයේ මල් ගඳ සුවඳ විලවුන් ආදී කිසිම දෙයක්ින් සැපයක් ලබන්නේ කිනා වාසනාව ලැබලා නැහැ. එතකොට මේන්න මේ පුද්ගලයා, නමුත් ඒ පුද්ගලයා කයින්
යහපත් දේ කරනවා. වචනයෙන් යහපත් දේ කරනවා. මනසින් යහපත් දේවල් හොඳ දේවල් කරනවා. කණ්ඩ නැති වුණත් හිඟා කාලා ජීවත් වුණත් හොරකමක් කරන්නේ. එහෙම අයත් ඉන්නවා ලෝකේ. නැතුව නෙමෙයි. හැබැයි බොහොම අල්පයි. වැඩිම පිරිසක් ඉන්නේ අපිට පේන්නේ අර බුදුරජාණන් වහන්සේ වදාළ මුල්ම කෙනා. අඳුරෙම ඉපදිලා අඳුරටම යන පුද්ගලයෝ තමයි ලෝකේ වැඩි. දැන් මේ දෙවෙනි කෙනා හරි දුර්ලභ කෙනෙක්. මොකද Tamanට යමක් තියෙන තැනක ඉපදිලත් නෙවෙයි. හරියමන් දෙයක් තිබිලත් නෙමෙයි. හැබැයි ඒ පුද්ගලයා Tamanට නෑ කියලා අධාර්මිකව Taman කාගේවත් දෙයක් හොරා කන්න යන්නේ නෑ. අධාර්මිකව Taman අනුන්ගේ වතු වලට පැනලා ඒ දේවල් අරගන්න යන්නේ නෑ. හොරකම් කරන්නේ නෑ. අධාර්මිකව තව කෙනෙක්ව ඝාතනය කරලා එයාගේ රන් බහඬ හෝ මුදල් හෝ වෙනයම් හෝ දේවල් තමා සතු කරගන්න ඒ පුද්ගලයා කල්පනා කරන්නේ. කයින් යහපතේ හැසිරෙනවා. සත්තු මරන්නේ නැහැ. ඊළඟට වචනයෙන් යහපත් දේ කරනවා. එයා Tamanට කණ්ඩ නැතත් Taman මොනතරම් දුක් විඳත් අනුන්ව ભેද බින්න කරලා Tamanට සැපයක් ලැබෙනවා වුණත් ඒ සැපේ ලබන්නේ පුද්ගලයා පෙළඹෙන්නේ නැහැ. එයා කල්පනා කරන්නේ නැහැ අනුන්ට දුකක් දීලා Taman සැපයක් ලබන්න. එයා එකකින් වැළකීලා වාසය කරනවා. බොරුවෙන් වැළකීලා වාසය කරනවා. කේලමින් වැළකීලා වාසය කරනවා. Tamanට ලැබුණත් Tamanට ලැබුණේ නැතත් Tamanට මොන අසාධාරණ සමාජයෙන් සිදු වුණත් පරුස වචන අසභ්‍ය වචන වලින් අන් අයට නිନ୍ଦා පහස කරන්න යන්නේ නැහැ. එතකොට මොන තරම් දියුණුවක් මේ පුද්ගලයාට තියෙන්න ඕනේද? දැන් බලන්න අපි බොහෝ කලක් ධර්මය අහපු පිරිසක්. අපි දන්නවා බොහෝ දෙනෙක් පුංචි කාලේ ඉඳලම පන්සල් ඇසුරු කරගෙන ඒ බෞද්ධ පරිසරය තුළ ජීවත් වුණ අය. හැබැයි පින්වත්නි අපිට හිතාගන්න බැරි විදිහට මිනිස්සුන්ට ප්‍රශ්න එනකොට මිනිස්සුන්ට ධර්මයේ අමතක වෙලා කියලා ඔයාලට තේරෙන්නේ නැද්ද? එතකොට බලන්න බොහොම සුළු පිරිසක් ධර්මයේ තේරුම් අරගත් පිරිසක් ඉඳලා තියෙනවා. ඒ අය අදටත් මේ ප්‍රතිපදාවේ හැසිරෙනවා. නමුත් බොහෝ දෙනෙක් යමක් කමක් තියෙනකම් ප්‍රශ්නයක් නොයනකම් හොඳයි. හැබැයි ආවට පස්සේ මේ අම්මද තාත්තද මේ ගරු කළ යුතු කෙනාද මේ ගුරුවරයාද ඒ කිසි දෙයක් එයාට පේන්නේ නැහැ. එයාට කිසි දෙයක් පේන්නේ නැහැ. එයා කයින් වචනෙන් මනසින් ඕන පවක් කරලා තමන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න මිනිස්සු ලෑස්ති වෙලා අපිට පේනවා. ඒක අපිට පේනවා. මිනිස්සු බලන්න සමාජයේ පෙළන්නේ තවත් මිනිස්සෙක් නේද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ පුද්ගලයා කයින් යහපත් දේ කරනවා. එයා මොකද කරන්නේ? අනුන්ගේ දේ හොරාගන්නේ නැහැ. අනුන්ට තමන්ට පුළුවන් ආකාරයෙන් තමන්ට තියෙන විදිහට එයා දන් පෙන් පූජා කරනවා. නැති බැරි කෙනෙකුට කණ්ඩ හරි ටිකක් දෙනවා. එතකොට බලන්න එයා කයින් යහපත් දේවල් කරනවා. කරුණා මෛත්‍රියෙන් යුක්තයි.
ඒ වගේම එයා සත්‍ය වචන කතා කරනවා. මිනිස්සු ඇවිස්සලා ඉන්නකොට මිනිස්සුන්ව සංසිඳවන්න වචන කතා කරනවා. බලන්න සමාජයේ අද සංසිඳවන්න නෙමෙයිනේ, ගින්නක් කවුලවන්න ඒකට පිදුරු දාන්න ගොඩ දෙනෙක් ඉන්නවා. වතුර ටිකක් ඉහින්න කිසි කෙනෙක් නැහැ. ඒ නිසා මේ පුද්ගලයා කටයුතු කරන්නේ වචනේ යහපත් විදිහට. අද එහෙම සමාජ පිරිසක් නැතුව නොවේ. මොනේ තරම් අර්බුද තිබුණත් හිත රාග, ద్వේෂ, ඊර්ෂ්‍යා, ක්‍රෝධ වලින් ඇවිස්සෙන්නේ නැති වෙන්න කරුණු කිය සංසිඳවන්නත් පිරිසක් ඉන්නවා, නැතුව නෙමෙයි. හැබැයි බොහෝම සුළු පිරිසක්. බුදුරජාණන් වහන්සේ වදාළේ රජතුමනි, මේ පුද්ගලයා කයින්, වචනයෙන්, මනසින් යහපත් දේවල් කරනවා. මේ පුද්ගලයා මැරුණට පස්සේ දිව්‍ය ලෝකෙ උපදිනවා, සුගතියේ උපදිනවා. බලන්න ඉපදුනේ එකම තැන. පළවෙනියට කියපු පුද්ගලයා ඉපදුනේත් බොහෝම හීන කුලයක, කාණ්ඩ නැතුව විරූපි වෙලා, ලෙඩ වෙලා, එක්කෝ ඇස් පේන්නේ, එක්කෝ කන් ඇහෙන්නේ, අංග විකලයි. නමුත් ඒ පුද්ගලයා දෙන්න කයින් ක්‍රියා කරපු විදිය හාත්පසින්ම වෙනස්. වචනේ හසුරුපු විදිය වෙනස්. තමන්ගේ සිත මුල් කරගෙන එයා හිතලා ක්‍රියා කරපු විදිය හාත්පසින් වෙනස්. ඒට අනුව දෙන්නා ගියපු තැනුත්, මරණින් මත්තේ ඉපදුණු තැනුත් වෙනස්. මෙයා ස්වර්ගයේ උපදිනවා රජතුමනි කියලා භාග්‍යතුන් වහන්සේ කොසල් රජතුමාට දෙවෙනි පුද්ගලයා ගැන විස්තර කළා. ඊට පස්සේ පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, හරියට රජතුමනි, ඒ පුද්ගලයා මේ වගේ කෙනෙක්. බිම ඉඳලා පුටුවට නගිනවා වගේ. ඒ පුද්ගලයා පුටුවෙන් අස්පයකුගේ පිටට නගිනවා වගේ. එහෙම නැත්තම් ඒ ආසු පිටින් ඇතෙකුගේ පිටට නගිනවා වගේ. එක්කෝ ඇතාගේ පිටින් මාලිගාවකට නගිනවා. පින්වත් මහරජතුමනි, ඒ පුද්ගලයා ගැන ආන්න ඒ උපමාව තමයි කරන්න තියෙන්නේ. මහරජතුමනි, ඒ පුද්ගලයාට කියන්නේ අඳුරෙන් එළියට යන කෙනා කියලා. අද ලෝකේ ගොඩාක් අය පිරිස අඳුරේ ඉන්න අය, දුක් විඳගෙන ඉන්න අය. හැබැයි අඳුරෙන් එළියට යන පිරිස බොහොම ස්වල්පයයි. ඒ අතරින් වැඩි පිරිසක් පළවෙනි කොටසට අයිති. අඳුරෙම ඉඳගෙන හෝල්ල ඉඳගෙන පව් කරලා කර්ම පොදියක් රැස් කරගෙන නිරේට යන පිරිස තමයි වැඩි. මහරජතුමනි, තුන්වෙනි පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයා එළියෙන් අඳුරට යනවා. එළියෙන් අඳුරට යන පුද්ගලයා. එහෙම අවාසනාවන්ත, අභාග්‍ය සම්පන්න පුද්ගලයොත් අද ලෝකේ අඩු නෑ, ගොඩාක් ඉන්නවා. එතකොට එළිය තියෙන තැනක ඉපදිලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, උසස් කුලයක උපදිනවා. ඒ පුද්ගලයා ඉපදිලා ඉන්නේ උසස් කුලයක. සම්භාවනීය ගෘහපති කුලයේ හරි මහා ධනවත් කුලයක, මහා සම්පත් තියෙන, ඕනතරම් රත්තරන් රිදී තියෙන, ඕනතරම් දීපල වස්තුව තියෙන, ඕනතරම් ධන ධාන්‍ය තියෙන, පවුල් පැලැන්තියක් තියෙන හොඳ තැනක, හොඳ උප්පත්තියක්, ඒ වගේ අම්මා කෙනෙකුගේ කුසක මේ පුද්ගලයා උපදිනවා. ඒ වගේම ඔහුට ලස්සන රූපයක් තියෙනවා. ඕන කෙනෙක් පහදිනවා. බොහෝම හැඩරුව තියෙන කෙනෙක්. කණ්ඩ බොණ්ඩ, අඳින්න පළඳින්න, යාන වාහන, මල් සුවඳ විලවුන්, හිඳුම් හිටුම්, හැම දෙයක්ම, සෙන් පවුඩර්, ඒ හැම දෙයක්ම තියෙනවා. නමුත් රජතුමනි, ඕන ඔය පුද්ගලයා
කයින් වැරදි කරනවා. එහෙනම් පේනවා නැති බැරි වෙන්න ඕනේ නෑ පව් කරන්නනේ. කෙනෙක් කියනවා තමන්ගේ සාධාරණේ පෙන්වන්න අපිට නැති නිසා අපි මෙහෙම කරලා අනුන්ගෙන් හොරකම් කරනවා. එහෙම කියනවා නම් මේ තියෙන පුද්ගලයා මොකද හොරා කන්නේ? ඒක පින්වත්නි, ඒක දුස්චරිතය. තියෙන කෙනෙක්ද නැති කෙනෙක්ද කියලා නෙමෙයි. එයාගේ තියෙන ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මුල් බලවත් වෙලා නොයෙක් විදිහේ පව් මිනිස්සු කරගන්නවා. ඉතින් බලන්න බුදුරජාණන් වහන්සේ වදාළේ මෙහෙම තියෙන මිනිස්සයත් හොරකම් කරනවනේ. දැන් ඔය බලන්න රට රාජ්‍යවල තියෙන ප්‍රශ්න නේද? එතකොට මේ හොරකම් කරන්නේ එදා වේල කණ්ඩ නැති මිනිස්සුද? නෑ. හොඳට සල්ලි භාගෙ තියෙන අය. හොඳට යාන වාහන තියෙන අය. හොඳ පවුල් වල බොහොම ලස්සන රූපයක් තියෙන. ඔහොම පෙනුමක් තියෙන අය තමයි හොරා කන්නේ. එතකොට හොරකම් කරනවා. ඊළඟට මනුෂ්‍ය ඝාතන කරනවා. සත්තු මරනවා. නේද? ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා කයින් වැරදි කරනවා, වචනේ වැරදි කරනවා. මේ ප්‍රසිද්ධියේ බොරු කියනවා. දැන් ඉස්සර නම් බොරු කිව්වේ අනිත් අයට අහුවෙන්නේ නැති වෙන්න කියලා හිතාගෙන බොරු කියනවා. හැබැයි දැන් ප්‍රසිද්ධියේ බොරු කියනවා. ඉස්සර කේලමක් කිව්වොත් හැංගිලා හොරෙන් ඒ පුද්ගලයාට විතරනේ කියන්නේ. දැන් ආද කියන්නේ ප්‍රසිද්ධියේ කේලම් කියනවා. ඇයි මේ ධනයට, බලයට, මොදලට තියෙන කෑදරකම නිසා බොරු කියනවා. කේලම් කියන බිඳවන කේලම් අප්‍රමාණයි. ඒ වගේම රජතුමනි වූ මනෝ දුස්චරිතේනුත් යුක්තයි. වැරදි කරන පින්පව් පිළිගන්නේ නැහැ. මෙලෝ පරලෝ විශ්වාස කරන්නේ නැහැ. හොඳ නරක කර්මඵල අම්මා තාත්තා කියලා ඒව විශ්වාස කරන්නේ නැහැ. ගරු කළ යුතු ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්න අය, ජීවිතය අවබෝධ කරගත්තු ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්න අය, සතර අපායක් කියලා එකක් තියෙන අය, හොඳ කළාම හොඳ විපාක ඒකට ලැබෙන අය, නරක කළාම නරක විපාක ලැබෙන අය කියලා ඒ පුද්ගලයා පිළිගන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටිකයි. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මෙන්න මේ මිසදිටු කෙනාට උපත් දෙකයි තියෙන්නේ කියනවා. මරණින් මත්තේ උපත් දෙකක් තියෙන්නේ කියනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මිත්‍යා දෘෂ්ටික කෙනා මරණින් මත්තේ එක්කෝ නිරේ යනවා කියන, එහෙම නැත්නම් තිරිසන් ලෝකෙ උපදින්නේ. ඒ මිසදිටුව බලවත්ව පිහිටලා තියෙන කෙනෙක් නම් නිරේ යනවා කියනවා. එහෙම නැත්නම් සතෙක් වෙලා උපදිනවා කියනවා. එතකොට බලන්න මේ දුස්චරිත අතර මනෝ දුස්චරිතේ අතිශයින් බලවත්. මොන දේ කළත් පින් කරපු කෙනෙක් වුණත් සතර පායට ඇදගෙන යන්න පුළුවන් මිසදිටුව බලවත් වුණොත්. සමාජයේ සමහර විට අපි කියනවා යානම් හරි හොඳයි, අනිත් අයට උදව් උපකාර කරනවා කියලා කියනවා. නමුත් ඒ කෙනා දුෂ්ටිය මිසදිටු නම් පින්පව් පිළිගන්නේ නැතුව, මෙලෝ පරලෝ විශ්වාසනක නැතුව ශ්‍රමණ බ්‍රාහ්මණයින් හිත දියුණු කරපු ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවය,
ජීවිත අවබෝධ කරපු කියන බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා පිළිගන්නේ නැතුව දෙවියන් බමුණු පිළිගන්නේ නැත්තම් නිරය පෙරේත ලෝක තිරිසන් ලෝක පිළිගන්නේ නැත්තම් අම්මා තාත්තා කියලා විශේෂයෙන් ගරු කළ යුතු සත්කාර කර ගරු බුහුමන් දක්වලා ඇසුරු කළ යුතු පුද්ගලයන් කියලා පිළිගන්නේ නැත්තම් නිරය තිරිසන් ලෝකේ හැර වෙන විසඳුමක් එයාට නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නිසා කාය දුස්චරිතය වගේම වචී දුස්චරිතය වගේම මනෝ දුස්චරිතය බලවත් වීම මුල් කරගෙන මේ මිනිසයා මරණින් මත්තේ අපාය දුගති විනිපාත නිරේ උපදිනවා. මේ පුද්ගලයා මේ වැරදි තැනක ඉපදිලානේ පිනකින් හොඳ තැනකට ඇවිල්ලා අලුත් තැනට ආවට පස්සේ එතනදී කරගන්නවා හොඳට පව් කයින් වැරදි කරලා වචනෙන් වැරදි කරලා මනසින් පව් කරලා හරියට රජතුමනි ඒක මේ වගේ පුරුෂයෙක් මාලිගාවක ඉඳගෙන ඇතෙක්ගේ පිටට බහිනවා ඒ වගේ. ඒ කියන්නේ හොඳ තැන ඉඳලා නීච තැනට ගමන් කරනවා. දැන් කලින් උනේ පළවෙනි කෙනා නීච තැන ඉඳලා නීච තැනකටම ගියා. දෙවෙනි පුද්ගලයා නීච තැන ඉඳලා ජයගත්තා ශ්‍රේෂ්ඨ තැනට ගියා. තුන්වෙනි කෙනා ශ්‍රේෂ්ඨ තැනකට ආවා. ඇවිල්ලා කයින් වචනෙන් සිතින් පව් කරලා නීච තැනකට ගියා. හරියට මාලිගාවෙන් ඇතෙකුගේ පිටට බැස්සා වගේ. ඇතාගේ පිටින් අශ්වයාගේ පිටට බහිනවා ඒ වගේ. ඒ වගේම අශ්වයාගේ පිටින් පුටුවකට බහිනවා වගේ. පුටුවෙන් බිමට බහිනවා. බිම ඉඳලා කට්ට කරවල කරා ගමන් කරනවා. මහරජතුමනි ඕන් ඔය පුද්ගලයා ගැන කියන්න තියෙන්නේ ඕන් ඔය උපමාව තමයි. පින්වත් මහරජතුමනි ඔය විදියට කෙනෙක් එළියෙන් අඳුරට යන්නේ මේ පුද්ගලයාත් සමාජයේ දකින්න දුලබයිද සුලබයිද? හරීම සුලබයි නේද? බොහෝ සැප විඳින මිනිස්සු ඉන්නවා පිට රටවල් වල. ගොඩාක් මිනිස්සු ඉන්නවා හොඳට සැප විඳිනවා. කන්න බොන්න තියෙනවා, ඇඳුම් පැළඳුම් තියෙනවා, හමත් සුදු පාටට තියෙනවා නේ. ඕම ලස්සන හොඳ තැන්වල ඉපදිලා ඉපදුන දවසේ ඉඳලා අප්‍රමාණ සැප විඳින අය ඉන්නවා. හැබැයි ඒ ගොඩාක් අය ජීවිත කාලය ඉවර කරගන්නේ කයින් පවුම කරලා. ගොඩාක් අය ජීවිත කාලය අවසන් වෙනකොට වචනෙන් ගොඩාක් පව් කරලා. මිත්‍යා දෘෂ්ටිය දියුණු කරගෙන තමයි ජීවිතය අවසන් වෙන්නේ. හරියට මේ සුගතියේ ඉඳලා බුදුරජාණන් වහන්සේ වදාළේ මැරිලා අපායට යනවා. හරියට මාලිගාවෙන් ඇතෙකුගේ පිටට බැස්සා වගේ, ඇතාගේ පිටින් අශ්වයාගේ පිටට බැස්සා වගේ, අශ්වයාගේ පිටින් පුටුවකට බහිනවා වගේ, පුටුවෙන් බිමට බහිනවා වගේ බිම ඉඳලා අඳුර කරා යනවා. එතකොට මේ ධර්මය අහනකොට පින්වත්නි අපිත් බලන්න ඕනේ කවුරු දිහාද? දැන් අපිට ස්වභාවය තමයි මොකද්ද? අනිත් අය ගැන බලන. එහෙනම් අසවලා අඳුරට යන කෙනෙක් නේද කියලා අනිත් අයට තමයි අපි මේක මේ ගලපලා බලන්න යන්නේ නේ. අපේ හිතේ ස්වභාවය ඒක. නමුත් ධර්මයේ තියෙන්නේ තමන්ට ගලපලා බලන්න. මේ පුද්ගලයෝ 4 දෙනා අතර මම ඉන්නේ කොතනද කියලා තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේ යම් රැකවරණයක් පෙන්නපු පුද්ගලයා කවුද? ආන්න ඒ වගේ පුද්ගලයෙක් වෙන්න හිත පිහිටව ගන්න එක කරන්න තමයි අපිට මේ ධර්මය පිහිට උපකාර වෙන්නේ. අපි බලන්නේ තව කෙනෙක් දිහා බලලා එහෙනම් එයා
මෙහෙම කෙනෙක් කියලා අපි චෝදනා කරනවා, හෙලා දකිනවා. ඒකට නෙමෙයි මේ ධර්මයේ තියෙන්නේ. අනිත් අයට ගලපන්න නෙවෙයි, තමන්ගේ ජීවිතයට ගලපන්න. තමන් ඉන්නේ තමන් අඳුරෙන් අඳුරට යන කෙනෙක්ද? එහෙම නැත්නම් මම අඳුරේ ඉඳලා එළියට යන කෙනෙක්ද? එහෙම නැත්නම් මම එළියේ ඉඳලා අඳුරට යන කෙනෙක්ද? දැන් මේ අපි කතා කරේ ওই පුද්ගලයා තුන් දෙනා ගැන. ඒතකොට ඒ අහද්දී අපි තමන්ගේ ජීවිතයට ඒක ගලපලා බලද්දි තමයි අපිට නිර්වුල් වෙලා එහෙනම් අපේ ජීවිතේ යා යුතු මඟ මොකක්ද? අපේ සිත කය වචනේ කොයි විදිහටද අපි ගත කරන්න ඕනේ? නිවැරදි කරගන්න ඕනේ කියලා සකස් කරගන්න මේ ධර්මයේ උදව් කරගන්න එක කරගන්න තමයි මේ ධර්මය අපිට උපකාර වෙන්නේ. ඒතර තමන්ගේ නිවසේ එක එක අදහස් දරන අය ඉන්න පුළුවන්. ඉතින් ඒ පුද්ගලයෝ ඉන්න පුළුවන්, සමහර පව් කරන අය. නමුත් අපි ඒ අය විවේචනය කර කර ඒ අයගේ දේවල් හොය යන්න නෙමෙයි අපි මේ ධර්මයේ පාවිච්චි කරන්න ඕනේ. අපේ ජීවිතයේ නිරෝල හරි මඟට යොමු කරගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පින්වත් මහරජතුමනි, ආලෝකයෙන් ආලෝකයට යන කෙනා වෙන්නේ කොහොමද? මහරජතුමනි, මේ ලෝකේ ඇතැම් පුද්ගලයෙක් ඉන්නවා උසස් කුලයක උපදිනවා, සම්භාවනීය කුලයක උපදිනවා, මහා ධනවත්, මහා සම්පත් තියෙන, රන් රිදී මුතුමැණික් තියෙන, ඕනතරම් දේපල වස්තුව තියෙන, ධන ධාන්‍ය තියෙන පවුල්වල මේ පුද්ගලයා උපදිනවා. ඒ වගේම හොඳ හැඩරුවක් තියෙනවා, කෑම්බී මෑඳුම් පැළඳුම්, යාන වාහන, මල් ගඳ සුවඳ විලවුන් හැම දෙයක්ම තියෙනවා. ඒ වගේම තමයි රජතුමනි, ඒ පුද්ගලයා හොරකම් කරන කෙනෙක් නෙවෙයි, අනුන්ගේ ධනය රකින්න කෙනෙක්. ඒ පුද්ගලයා සත්ව ඝාතන කරන කෙනෙක් නෙවෙයි, සතුන්ට ආදරය, කරුණාව, මෛත්‍රිය දක්වන කෙනෙක්, සතුන්ව රකින්න කෙනෙක්. මිනිස්සුන්ගේ ජීවිත නසන කෙනෙක් නෙවෙයි, මිනිස්සුන්ට ආදරයෙන්, කරුණාවෙන් මිනිස්සුන්ව ජීවත් කරන කෙනෙක්. මිනිස්සුන්ට තමන්ගේ ශක්ති පමණින් මිනිස්සුන්ට කන්න බොන්න නැති අයට කන්න බොන්න දෙනවා. අඳින්න පළඳින්න නැති අයට අඳින්න පළඳින්න දෙනවා. ඉඳුන් හිටුම් නැති අයට ඉඳුන් හිටුම් හදලා දෙනවා. එතකොට මේ පුද්ගලයා තමන්ගේ ජීවිතේ කයින් බොහෝ පින් රැස් කරගන්නවා. දාන පෙන් පූජා කරනවා. වචනයෙන් පින් රැස් කරගන්නවා. වචනයෙන් යහපත් දේ කරනවා. සමගියටම කතා කරනවා. පිදුරු දාන්න ගින්නට මේ පුද්ගලයා සමගියටම කතා කරනවා. ගින්න නිවන්නම උත්සාහ කරනවා. කේලම් කියන්නේ නැහැ. සත්‍ය වචනම කතා කරනවා. තමන්ගේ ජීවිතයට ලැබෙන පාඩු ගැන නොසලකා සත්‍යම කියනවා. තමන්ට ලැබෙන නිന്ദා අපහාස නොසලකා සත්‍යම කියනවා. එතකොට බොරුවෙන් වැළකීලා වාසය කරනවා. මොනතරම් තමන්ට නිന്ദා අපහාස ගැරහිලි කළත් තමන්ගේ කටින් අසභ්‍ය වචනයක්, තව කෙනෙකුගේ හිත රිදෙන වචනයක්, රළු සැරපරුස වචනයක් පිට නොකිරීමට අදිෂ්ඨාන කරගෙන ඒ පුද්ගලයා වචනේ රකින්න. ඒත් බලන්න කොයිතරම් හයියක් තියෙන්න ඕනේද? මේ මුකුත් නැති මිනිසෙක් නෙවෙයි මේ පුද්ගලයා. හොඳ උසස් පැලැන්තියක, සමහර විට ඒ කියන්නේ හොඳ බ්‍රාහ්මණ කුලේ, රජ කුලේ, හොඳ පවුලක ඉන්න කෙනෙක්. හැබැයි මෙහෙම චරිතයක් හදාගත්තු කෙනා කියන්නේ යා බොහොම දක්ෂ, බොහොම ශ්‍රේෂ්ඨ කෙනෙක් වෙන්න ඕනේ. කාන්තෙම වචනයෙන් යහපත් දේ කරන, ඒ වගේම ඒ කෙනා සම්මා දිට්ඨිය තුල පිහිටලා කටයුතු කරනවා.
දෙමව්පියන්ට සලකනවා. ඒකට හේතුව මොකද්ද? දෙමව්පියන් කියන්නේ අම්මා තාත්තා කියන්නේ විශේෂ දෙන්නෙක්. ඒ දෙන්නා කෙරෙහි අපේ කෙනෙකුගේ හිත දූෂිත වුණොත් තමන්ගේ දෙමව්පියන් ගැන වෙන කිසි කෙනෙකුටත් වඩා තමන්ගේ දෙමව්පියන් කෙරෙහි කටයුතු කරන විදිහට වැරදි වුණොත් ඒකෙන් රැස් වෙන පව අතිශයින්ම බලවත්. ඒ නිසා ඒ පුද්ගලයා දෙමව්පියන්ට සලකනවා, තමන්ගේ වැඩිහිටියන්ට ගෞරව කරනවා, මෙලොව පරලොව විශ්වාස කරනවා, පින්පව් විශ්වාස කරනවා, හොඳ කළාම හොඳ විපාක, නරක කළාම නරක විපාක. දැන් මේ විශ්වාසෙත් එක්ක නෙමෙයිද අපිට දානය කියන එක පණවන්න පුළුවන්. දැන් මේ කියන විශ්වාසය නැතුව සම්මාදිට්ඨියෙන් තොරව අපිට දන් දීම නේ, මේ කියන්නේ ලෞකික සම්මාදිට්ඨිය ගැන. දන් දීමේ විපාක ඇත, සිල් රැකීමේ විපාක ඇත, බණ භාවනා කිරීමේ විපාක ඇත. මේවා පිළිගන්නවා කියන එකත් එක්ක නේද කෙනෙකුට පින් කිරීම කියන එකේ අවශ්‍යතාවය, පින් කරනවා කියන එකේ අවශ්‍යතාවය තේරෙන්නේ මේන්න මේ ලෞකික සම්මාදිට්ඨිය තුළ පිහිටපු කෙනාට. එතකොට සතර අපාය පිළිගන්න කෙනාට නේද කාය දුස්චරිතය නොකර ඉන්න ඕනේ කියන ප්‍රතිපදාවට එන්නේ. සතර අපාය පිළිගන්න කෙනා නේද වචී දුස්චරිතය නොකර ඉන්න ඕනේ, වචී සුචරිතය පුරුදු කරගන්න ඕනේ කියන තැනට ජීවිතය හදාගන්නේ. සතර අපාය මෙලොව පරලොව පින්පව් විශ්වාස කරන කෙනා නේද මනෝ දුස්චරිතය බැහැර කරලා, මිත්‍යා දෘෂ්ටි බැහැර කරලා, ද්වේෂේ වෛරේ හිතේ පිහිටවා නොගෙන තමන්ගේ ජීවිතේ කරුණා මෛත්‍රිය පුරුදු කරගෙන මේ ජීවිතේ සකස් කරගන්නේ ඒ කෙනා නේද? එතකොට බලන්න, එහෙම පුද්ගලයෝ, මේ කියපු පුද්ගලයෝ 4 දෙනාගෙන් දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, රජතුමනි මේ පුද්ගලයාට කියන්න පුළුවන් මෙහෙම පුටුවකින් පුටුවකට යනවා. දැන් නීච තැනකින් නීච තැනකට යන කෙනත් හිටියානේ. ඒ වගේම ශ්‍රේෂ්ඨ තැන ඉඳලා නීච තැනට යන කෙනෙක් ගැන භාග්‍යතුන් වහන්සේ වදාලා මේ පුද්ගලයා ශ්‍රේෂ්ඨ තැන ඉන්නේ. හැබැයි යන්නේත් නීච තැනකට නෙමෙයි, ශ්‍රේෂ්ඨ තැනකට. පුටුවකින් පුටුවකට මාරු වෙනවා. අසු පිටින් අසු පිටිට යනවා. ඇතු පිටින් ඇතු පිටට යනවා. මාලිගාවෙන් මාලිගාවකට යනවා. මහරජතුමනි ඔය උපමාව තමයි ඔය පුද්ගලයාට ගැන කියන්න තියෙන්නේ. එතකොට බලන්න මේ පුද්ගලයෝ 4 දෙනාගෙන් ඔයාලට ලෝකේ දකින්න ලැබෙන්නේ වැඩිපුරම ඉන්නේ කොයි පිරිසද? අපි මුලින්ම කිව්ව නීච තැන ඉඳලා කාය වචී මනෝ දුස්චරිතයම කරලා නිරේට යන අය තමයි වැඩි. සතර පාය උරුම කරගන්න අය තමයි වැඩි. ඊළඟට වැඩි සැප ඇති තන් වල ඉපදිලා කාය දුස්චරිතයම කරලා, වචී දුස්චරිතයම කරලා, මනෝ දුස්චරිතයම කරලා සතර අපාය දුගති විනිපාත නිරේ උපදින අය තමයි වැඩි. එතනින් දුර්ලභම කොටස් දෙකක් පුද්ගල දෙන්නෙක්. ඒ තමයි නීච තැන ඉඳලා දුක් ඇති තැන ඉඳලා සැප ඇති ලෝකයක් කරා පියමන් කරනවා, හරියට ආඳුරෙන් එළියට යන කෙනා වගේ. ඒ වගේම සැප ඇති තැන ඉඳලා සැප ඇති තැනකටම යනවා, ආලෝකේ කරා යන පුද්ගලයා වගේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන. එතකොට බලන්න කියනවා, මහරජතුමනි දිලිඳු පුද්ගලයෙක් ඉන්නවා, ඔහුට ශ්‍රද්ධාව නැහැ කියනවා, මසුරුයි කියනවා, කෑදරයි කියනවා, පාපී අදහස් තියෙනවා, මිත්‍යා දෘෂ්ටිකයි කියනවා, අනුන් කෙරෙහි කිසි ආදරයක් නැහැ කියනවා. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ටවත් යමක් ඉල්ලගෙන එනකොට ඒ එන කෙනෙකුටවත් දෙන්නේ නැහැ. ආක්‍රෝෂ කරනවා, පරිභව කරනවා, නැතයි කියනවා, දොස් කියනවා. ඉල්ලන කෙනෙකුට තව කෙනෙක් දෙන්න හැදුවොත් ඒ දෙන දේ පවා වළක්වනවා රජතුමනි. මහරජතුමනි ඒ පුද්ගලයා මලාට පස්සේ
අර අඳුරෙන් අඳුරට ගිහින් අන්තිමේ දරුණු නරක ආදී උපදිනවා. ඒ වගේම රජතුමනි දිලිඳු පුද්ගලයෙක් ඉන්නවා ශ්‍රද්ධාවන්තයි. ඒ තමයි දැන් මේ කියන්නේ දෙවෙනි පුද්ගලයා ගැන. ශ්‍රද්ධාවන්තයි, මසුරු නෑ, දන් දෙනවා, ශ්‍රේෂ්ඨ අදහස් තියෙනවා. ඔහු තරහසිත නැති කෙනෙක්, මෛත්‍රී සිතින් යුක්ත කෙනෙක්. ශ්‍රමණ බ්‍රාහ්මණයින්ටත් ඊළාගෙන එන අනිත් උදවියටත් සලකනවා. අසුනෙන් නැගිටලා ගෞරව කළ යුතු අයට ගරු බුහුමන් කරනවා. යහපතේම හික්මෙනවා. ඉල්ලන කෙනෙකුට දෙන කෙනෙක් පවා වළක්වන්නේ නැහැ, දෙන්න යොමු කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජන ශ්‍රේෂ්ඨ වූ මහරජතුමනි, ඒ බඳු පුද්ගලයා මැරෙනකොට අඳුරෙන් එළියට ඇවිත් දෙව්‍ය ලෝකයේ උපදිනවා. ඊළඟට මහරජතුමනි ධනවත් පුද්ගලයෙක් ඉන්නවා. හැබැයි ශ්‍රද්ධාව නැහැ. මසුරුයි, කෑදරයි, පාපී අදහස් තියෙනවා, මිසදිටුයි, අනුන්ට ආදරයක් නැහැ. ශ්‍රමණ බ්‍රාහ්මණයින්ටත් ඉල්ලගෙන එන වෙන අයටත් ආක්‍රෝෂ කරනවා, පරිභව කරනවා, නැතයි කියනවා, බනිනවා. ඉල්ලගෙන එන කෙනෙකුට දෙන භෝජනෙත් වළක්වනවා. රජතුමනි, ඒ පුද්ගලයා මැරෙනකොට එළියේ ඉඳලා ගිහින් දරුණු වූ නරක ආදී උපදිනවා. මහරජතුමනි, මහා ධනවත් පුද්ගලයෙක් ඉන්නවා. ඔහු බොහෝම ශ්‍රද්ධාවන්තයි, මසුරු නෑ, දන් දෙනවා, ශ්‍රේෂ්ඨ අදහස් තියෙනවා, තරහ සිතක් නැති කෙනෙක්. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ටත් ඉල්ලගෙන එන අනිත් අයටත් සලකනවා. නැගිටලා ගෞරව කළ යුතු අයට ගෞරව කරනවා. යහපතේ හික්මිනවා. ඉල්ලන කෙනෙකුට දෙන භෝජනේ වළක්වන්නේ නැහැ. ජන ශ්‍රේෂ්ඨ මහරජතුමනි, එබඳු පුද්ගලයා මැරෙනකොට ආලෝකයෙන් ආලෝකයටම ගිහිල්ලා උපදිනවා. එතකොට මේ භාග්‍යතුන් වහන්සේ පෙන්නපු පුද්ගලයෝ දෙන්නෙක් ශ්‍රද්ධාව නිසාම, මසුරුකම නැති නිසාම, දන් දීම නිසාම, ඒ වගේම තරහසිත නැති කෙනෙක් නිසාම, මෛත්‍රී සිතින් යුක්ත වීම නිසාම කියන මේ කාය සුචරිතය, වචී සුචරිතය, මනෝ සුචරිතය පුරුදු කරලා ශ්‍රද්ධාවන්ත බව මුල් කරගෙන දෙන්නේ ජය ගන්නවා. නීච තැන ඉපදුනත් එයත් ජය ගන්නවා. ශ්‍රද්ධාවන්ත නිසා, මසුරු නොවීම නිසා. ඒ වගේම ශ්‍රේෂ්ඨ තැන ඉපදුන කෙනත් ශ්‍රද්ධාවන්ත නම්, මසුරු නැත්තම්, දන් දෙනවා නම්, ඔහු තරහසිත පැහැර කරගෙන ක්‍රෝධ නොකරන මෛත්‍රී සිතින් යුක්ත කෙනෙක් විදිහට ඉඳලා එයත් ජය ගන්නවා. අනිත් දෙන්න පරාජයට පත් වෙනවා. මරණින් මත්තේ සතර අපායේ උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට පින්වත්නි, මේ දේශනාව අපි අර කලින් කිව්වා වගේ දැන් තමන්ගේ ජීවිතයට ගලපලා බලන්න. තමන් ඉන්නේ මෙතන මේ පුද්ගලයෝ අතර තමන් අයිති වෙන්නේ කොයි කෙනාටද? අපි උත්සාහවත් වෙන්න ඕනේ. අපි වීරිය කරන්න ඕනේ. අපි කොතන හිටියත් අපි කණ්ඩ බොණ්ඩ නැති දුක් විඳින සමාජයේ දුක් විඳින කෙනෙක් නම්, නමුත් අපි මරණින් මත්තේ සැප ඇති තැනකට යන ප්‍රතිපදාවට පැමිණෙන්න ඕනේ. තමන් සැප ඇති තැනක ඉපදිලා ඉන්නවා නම් ඒකෙනත් කල්පනා කරන්න ඕනේ මරණින් මත්තේ සැප ඇති තැනක් කරාම යන, ආලෝකයෙන් ආලෝකේ කරාම යන ප්‍රතිපදාව ජීවිතේට පුරුදු කරගන්න ඕනේ කියන අදහසයි හිතේ ඇති කරගත යුත්තේ. ඒ නිසා පින්වත්නි, මේ උතුම් ධර්මය ඔබ සියලු දෙනාටම මේ අපගේ ජීවිතේ සාර්ථකත්වයේ කරාම, ආලෝකයෙන් ආලෝකේ කරාම රැගෙන යන්නට, ඒ වගේම සුගති සම්පත් සලසා ගන්න, ප්‍රතිපදාවට බැස ගන්නට මේ උතුම් බුද්ධ වචනය අපි හැම දිනාටම හේතුපකාර වේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දින ලක්විරු දායකත්ව ධර්මදේශනයේ සඳහා අනුග්‍රහය දරන්නේ
රම්‍යසිරි ගුරාණ පැරණිගම පදිංචි ටී.ජී. වයලට් නෝනා මහත්මිය අම්පාර පිරිවෙන පෙදෙසෙහි පදිංචි ටී.ජී. කල්යාණී රම්‍යලතා මහත්මිය කේ.එම්. පද්මිනී ජීව මංගලිකා දියණිය සහ කේ.එම්. ඩග්ලස් හේමචන්ද්‍ර පුතුණුවන් විසින්. ඉතින් සඳහන් කරලා තියෙනවා අගෝස්තු මාස 24 වෙනි දින 70 වෙනි ජන්මදිනයේ යෙදෙන ටී.ජී. වයලට් නෝනා මහත්මියට නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ පැතීම. ඉතින් අපි රැස් කළ සීලෝම පින් සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ ධාර්මික ආරක්ෂා රැකවරණ මේ දුෂ්කර කාල පරිච්ඡේදය තුල මේ විදිහට පින් දහම් රැස් කරන්න මහන්සි වෙන මේ පින්වත් හැම දිනාගෙම ජීවිතවලට ආරක්ෂාව රැකවරණ සලසත්වා දෙවිවරුන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ සියලු පින් හේතු වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළා වූ සීලෝම පුණ්‍ය ධර්මයන් අගෝස්තු මාස 24 වෙනි දින 70 වෙනි ජන්මදිනයේ යෙදෙන ටී.ජී. වයලට් නෝනා මහත්මියට මේ පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා දීර්ඝායුෂී සම්පත් සැලසේවා සුවසේ පින් රැස් කරගන්න ධර්ම අවබෝධ කරගන්න මේ මහත්මියටත් මේ සියලු පින් හේතුපකාර වේවා. ඒ වගේම අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂී සම්පත් ලබත්වා මේ ගෞතම බුදු සසුනේදීම පරිපූර්ණ වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින් හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගන්නට යෙදුන සියලු පුණ්‍ය ධර්මයන් මේට වසර 21කට පෙර මිය ගිය සාම විනිසුරු හදිසි මරණ පරීක්ෂක ටී.ජී. ඔක්කුවා වෙල්විදානේ පියාණන්ට වසර 12කට පෙර මිය ගිය ටී.ජී. ඇස්ලින් නෝනා මෑණියන්ට වසර 21කට පෙර මිය ගිය ටී.ජී. කරුණාදාස සහෝදරයාට සහ දෙපාර්ශවයේම මියගිය සියලුම මළගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දායකත්වයේ දරූ සියලුම පින්නතුන් නමින් අනන්ත සසර පුරාවටත් මේ පරලෝකීය සියලුම මළගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැමගේ පරලෝක ජීවිත සුවපත් වෙත්වා සැපවත් වෙත්වා. සාපිපාසාදී දුක් පීඩා ඇතනම් දුක් පීඩා වලින් අත මිදී මේ සංසාර දුකින් නිදහස් වෙන්න මේ සියලු පින් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම සුජීවත්ව සිටින සහෝදර සහෝදරියන්ට එම පවුල්වල සිටින දූ දරුවන් ඇතුළු සියලු දෙනාට දියණිය පුතණුවන් බෑනවරුන් මුණුබුරන් දෙදෙනා මිනිබිරියන් දෙදෙනා ලේලිය ඇතුළු පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අද ධර්ම දානමය පින්කම සිදු කළ ඒ පින්වත් නම් සඳහන් කළ හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම නිවසේ සිට ඔබ ලක්කිරු ගුවන්විදුලිය ඔස්සේ මේ ධර්මයේ ශ්‍රවණය කරන පින්වත් ඔබ සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ දායකත්වයේ දරූ සියලුම පින්නතුන්ට ඒ පවුල්වල සිටින සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ පුණ්‍යානුභාවයෙන් අප රටෙහි පවතින කරදරකාරී තත්ත්වය ඉක්මනින්ම පහ වෙලා ගිහිල්ලා සියලු දෙනාට සතුටින් සුවසේ පින් රැස් කරගන්න පරිසරය නැවත සකස් වීම පිණිස සියලු කරදර බාධක දුරු වෙලා ඒ සියල්ල යථා තත්ත්වයට පත් වෙන්න. ඒ වගේම හැම දිනාටම සුවසේ පින් රැස් කරගන්න තමන්ගේ හිත ආරක්ෂා කරගෙන තමන්ගේ ධර්මයේ තුල පිහිටලා කරුණා මෛත්‍රිය ආදී පුරුදු කරගෙන තමන්ගේ මේ ජීවිතේ පින් රැස් කරගන්න. ඒ වගේම සසර දුකින් නිදහස් වෙන්න මේ රැස් කළ සියලු පින් හැම දිනාටම හේතුපකාර වේවා. සාදු සාදු සාදු. මහමෙවුන අසපුවාසී සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාටත්
අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක සියලු දූපුතුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාටමත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මේ සියලු පින් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ලක්විරෝ දායකත්ව ධර්මදේශනය